පොල්ගහවෙල කුලීපිටියේ ශ්‍රී විජේතුංගාරාමාධිකාරී රාජකීය පඬිත අවසරයි පූජනීය දේවාලේගම විනීත ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපි নমස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. මාළඹේ පදිංචි පින්වත් ආසිරිලියනගේ මහතා, ශාමිනී ගලහිටියාව මහත්මිය, අමරා ගමගේ මහත්මිය යන පින්වත් පිරිස මේ උතුම් වූ සද්ධර්ම දේශනාව වෙනුවෙන් තම සදැහැති දායකත්වය එක්කාසු කරනවා. එසේනම් අපි දැන් ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේට নমස්කාර පූර්වකව ආරාධනා කරමු. මෙතෙන් පටන් මේ උතුම් වූ සද්ධර්ම දේශනාව සිදු කරන ලෙසට අවසරයි ස්වාමීන්ද්‍රයන් වහන්සේ. සාදු සාදු සාදු. समन्त चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनि राजस् सुनन्तु सग्ग मुखदं धम्मश्रवण कालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අනිච්ඡං අනිච්චතෝ ධක්ඛුං දුක්ඛ මදක්ඛෝ දුක්ඛතෝ අනත්තනී අනත්ථාති අසුභං අසුභ දස්සසුං සම්මාදිට්ඨි සමාදාන සබ්බං දුක්ඛං උපච්චගුන්ති. සද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි, දැන් අපි සියලු දෙනාම මේ වෙලාවේ සූදානම් වෙන්නේ සෑම ඉරිදා දිනයකම මේ මොහොතට නියමිත වෙලා තිබෙන ධර්මාවලෝකනය ධර්ම දේශනා මාලාවේ අද මේ පැයට නියමිතව තිබෙන සද්ධර්මානුශාසනාවට සවන් දීමටයි. ධර්මය කියන්නේ පින්වත්නි, මේ ලෝකේ කලාතුරකින් අසා දැනගන්න ලැබෙන අතිශයින්ම දුර්ලභ වූ ගැන්වීමක්. ලෝක සත්‍යව සදා සූපත් භාවයට පත් කරන සුන්දර වැඩපිළිවෙල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් ලෝකයට මතුවෙනවා. මේ ලෝකයට පින්වත්නි සත්‍ය සංසාර ගමනක් යනවා කියන කාරණේ බුදුරජාණන් වහන්සේලා තමයි ලෝකේ අවබෝධ කරලා දේශනා කරන්නේ. ඉතින් මේ ලෝකේ කාටවත් පින්වත්නි සසර ගමනක් තියෙන බව තේරෙන්නේ නැහැ. ඒ තේරෙන්නේ නැති හේතුව තමයි සත්වයා ඉන්නේ අවිද්‍යාව සහගත තණ්හාවෙන්. ඒ අවිද්‍යාව සහගතව තණ්හාවෙන් සත්‍යය මුලාවටපත් වෙලා යන ගමනක් තමයි මේ සංසාර ගමනේ සත්‍යයෙන්ගේ තිබෙන සෝචනීය නම්. ඒ තණ්හාවෙන් අවිද්‍යාව සහගතව සත්‍යය කර්ම රැස් කරන තුරු මේ දීර්ඝ සංසාර ගමනට යාට පාර හැදෙනවා. කලාතුරකින් ලෝකයට පහළ වෙලා මේ දීර්ඝ සංසාර ගමන අවසන් කර ගැනීමක් ගැන, නිමා කර ගැනීමක් ගැන කතා කරන්නේ බුදු කෙනෙක් විතරයි.
එතෙක් ලෝකයට මේක කිසි කෙනෙකුට විශේෂ වෙන්නේ නැහැ. සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරන්නේ ඊතර වීමක් ගැන මිසක් නතර වීමක් ගැන නෙමෙයි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ කොල්ලෝපමං වූ භික්ඛවේ ධම්මං දේශේමි නිත්තරණත්තාය නෝගහනත්තාය. පින්වත් මහන්නි මා ඔබට මේ ධර්මයේ දේශනා කරන්නේ පෞරක් වශයෙන් ගන්නයි. ඊතර වීම පිණිසයි. නෝගහනත්තාය ග්‍රහණය කිරීමට නෙමෙයි කිව්වා. එනම් පින්වත්නි මේ බුද්ධ වචන ඉගෙන ගැනීමේ පරමාර්ථය තමයි ධර්මයේ ග්‍රහණය කරගෙන ඉඳීමක් නෙමෙයි. ශ්‍රවණය කරලා අනුගමනය කරලා ඊතර වීම. ඊතර වීම පිණිස වදාළ ධර්මයේ ප්‍රගුණ කරන කෙනාටයි ප්‍රතිඵලයි. ඒ ධර්මයේ අනුගමනය කරන කෙනාටයි ප්‍රතිඵලය. එතකොට අනුගමනය නොකරන කෙනාට මේ ධර්මයේ පින්වත්නි ප්‍රයෝජනය ගන්න බැරි වෙනවා. අන්නේ කාරණාව අපි හොඳට තේරුම් ගන්න ඕන එකක්. පින්වත්නි අද ඔබට මේ ධර්මාවලෝකනීය ධර්මදේශනාවේ ධර්මානුශාසනාව හැටියට තෝරාගෙන තිබෙන දේශනාව අංගුත්තර නිකායේ 4 වෙනි නිපාතයට අයිති දේශනාවක්. ඒ 4 වෙනි නිපාතයේ පින්වත්නි සඳහන් වෙලා තියෙන කොටසක් රෝහිත වර්ගය කියලා. ඒ රෝහිත වර්ගයට අයිති දේශනාවක් තමයි අද අපි ඔබට ධර්මානුශාසනාව හැටියට පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පින්වත්නි මේ දේශනාවේ නම විපල්ලාස සූත්‍රය. විපල්ලාස කියලා කියන්නේ පාලි වචනේ විපරීත කියන අදහස. ඒකට බුදුරජාණන් වහන්සේ විපරීත දේ ගැන වදාළ දේශනාව තමයි විපල්ලාස සූත්‍රය කියලා කියන්නේ. ඒතර විපල්ලාස කියලා කියන්නේ මේ ලෝකේ පවතින සැබෑ තත්ත්වයේ පිළිබඳව තේරුම් නොගෙන ඒකට ප්‍රතිවිරුද්ධ දේ ග්‍රහණය කරගන්නවා නම් අන්නේ විකෘති ස්වභාවයකට සත්‍යයපත් වීම පවතින තත්ත්වයේ පවතින ආකාරයට අවබෝධ කර නැතුව විකෘති අදහසක් මත කෙනෙක් පිළිටනවා නම් එයාට තියෙන විපරීත දර්ශනය, විපරීත අදහසක්, විපරීත මතයක්. විපල්ලාස සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකේ පවතින යථාර්ථය ඒ විදිහටම ග්‍රහණය කර ගැනීම ඒවත් අවබෝධ කිරීම. එසේ අවබෝධ නොකිරීම ගැනත් බුදුරජාණන් වහන්සේ මේ මුලින්ම මේ දේශනාවේදී ශ්‍රාවකයන්ව දැනුවත් කරනවා. ඒකට පින්වත්නි මේ විපරීත දේ ගැන බුදුරජාණන් වහන්සේ කරුණු 4 ආකාරයකින් මේ දේශනාව භාගතුන් වහන්සේ පැහැදිලි කරනවා. භාගතුන් වහන්සේ මුලින්ම සංඝයාට දේශනා කරනවා. මේක සංඝයා අරමුණු කරගෙන දේශනා කළාට සංඝයාට පමණක් වෙන් වෙච්ච සීමා වෙච්ච දේශනාවක් නෙමෙයි. බොහෝ විට බුදු දේශනා පින්වත්නි අපි කියවනකොට අපිට පේනවා බුදුරජාණන් වහන්සේ බොහෝ විට සංඝයා තමයි ප්‍රධාන කොට සලකන්නේ. සංඝයා ප්‍රධාන කොට සලකාගෙන භාගතුන් වහන්සේ දේශනා කළාට සමස්ත සියලු දෙනාට පොදු මේ ධර්මයේ ජීවිතයට ගලපා ගන්න පුළුවන්. මෙතන සුපුරුදු පරිදි භාගතුන් වහන්සේ සංඝයාට කියනවා ඉන්වත් මහණෙනි මේ විපරීත සංඥාව තියෙනවා. චිත්තේ විපරීත සංඥාව, චිත්ත විපරීත භාවය, දෘෂ්ටි විපරීත භාවය කියලා 4 ආකාරයකින් කරුණු 4ක් බුදුරජාණන් වහන්සේ මේ සෑම කාරණයකදීම දේශනා කරනවා. ඒ සෑම කාරණයක්ම පින්වත්නි 4 ආකාරයකින් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. පළවෙනි කාරණේ තමයි පින්වත්නි උන්වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි මේ ලෝකේ ස්වභාවය තමයි අනිත්‍යයි කියන ස්වභාවය. උන්වහන්සේ දේශනා කරේ අනිත්‍ය දේ පිළිබඳව
කෙනෙක් හිතාගෙන ඉන්නවා නම් අනිත්‍යයි කියලා. ඒක වෙනස් වෙන්නේ නැහැ කියන අදහසේ ඉන්නවා නම් අනිත්‍ය ලෝකයක ඒ අනිත්‍යයි කියලා පවතින දේ නිට්ටයයි කියලා හිතාගෙන සිටීම. ඒ වගේම ඒක උන්වහන්සේ දේශනා කරන මේ විපරීත සංඥාවක් හැටියට. අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතාගෙන ඉන්නේ එයා තුළ තියෙන ඒ සංඥා විපරීත සංඥාවක්. ඒක ස්වභාවික ඒක ධර්මයේ එකඟ සංඥාවක් නෙමෙයි. ඊළඟට කියන විපරීත සිතුවිල්ලක් ඒක. ඊළඟට කියන විපරීත දෘෂ්ටියක්. දෘෂ්ටි කියන්නේ දැක්මක්. ඒතර මේ කියන්නේ කිව්වොත් ලෝකී සමස්ත ලෝකී මිනිස්සුන්ගේ මේ ලෞකික ලෝකේ මුලා වෙච්ච ලෝකේ එතකොට ආස්වාදයේ පතන ලෝකේ සාමාන්‍ය කෙලෙස් සහිත මිනිසුන්ගේ දැක්ම ඒ අයගේ ස්වභාවය මොකද්ද කෙලෙස් සහිත පුතජන ලෝකයේ ස්වභාවය ඒ ස්වභාවය තමයි නිට්ටයයි කියන ලෝක අනිත්‍යයි කියන ලෝකයේ තුල නිට්ටයයි කියලා හිතාගෙන වැඩ කරනවා සදාකාලිකයි අපි හැමදාම ඉන්නවා කියන සංකල්පයේ මිනිස්සුට ගොදුරු වුණාට පස්සේ ඒ නිත්‍ය සංකල්පනාව තුළ යා ගොදුරක් වුණාට පස්සේ ඒ නිත්‍ය සංකල්පනාව යා ග්‍රහණය කළාට පස්සේ මේ ලෝකයට මේ හොඳ නරක කතාවක් නෙවෙයි. කොහොම හරි ජීවිත කොහොම හරි පිනවන්න සූදානම් වෙන්නේ. ඒ වගේම ආස්වාද ජනක ලෝකයක් හදාගන්න උත්සාහ කරන්නේ. එතකොට හොරමරකම් වංචනික දූෂිත වැඩ ඕනම දෙයක් එයා මේ ලෝකේ කරන්න යට ගානක් නෑ. ඇයි අනිත්‍ය සංකල්පනාවක ඉන්නේ. සදාකාලික ජීවත් වෙනවා වගේ තමයි මිනිස්සු හම්බ කරන්නේ. කෝටි ගණන් මිනිස්සුන්ගේ මිල මුදල් සොරා ගන්නේ. දූෂිත වැඩ කරන්නේ. ඒ වගේම මිනිස්සු මේ නඩු හබවලට අහු වෙන්නේ. මරණකම් සමහර මිනිස්සු ජීවිතේ පින්වත්නි නඩු කියනවා. මහ පොළොවට ආතහරින්න ලෑස්ති නෑ. අපට බැරි වුණොත් මේ නඩුවෙන් දිනන්න උඹලත් නඩු කියපල්ලක දරුවන්ටත් කියනවා. ඒත් මේ ලෝකී ස්වභාවය දිහා බලනකොට පින්වත් එහෙම අපට බේන මිනිස්සු ඉන්නේ අනිත්‍ය සංඥාවනේ. අනිත්‍ය අහලක නෑ. අනිත්‍ය කියන දර්ශනීය මිනිස්සෙකු ජීවිතය තුළ පින්වත්නි හරියටම ග්‍රහණය කරගත්තොත් එයාගේ ජීවිතේ පින්වත්නි එතන ඉඳන් නිරවුල් වෙනවා. එතකොට එයාගේ ජීවිතය යාට සසරින් ඈතර වෙන මාර්ගය අට දියුණු කරගන්න ඕන අදහස ඇති කරගන්න. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ අනිත්‍ය ලෝකයේ නිත්‍ය සංඥාවෙන් ඉන්නවා කියන එක ඒක ධර්මානුකූල යථාර්ථවාදී සිතුවිල්ලක් නෙමෙයි. යථාර්ථවාදී අවබෝධය නෙමෙයි. ඒකට භාග්‍යතුන් වහන්සේ දෙන වචනේ තමයි විපරීත බව. අනිත්‍ය ලෝකේ නිට්ටයයි කියලා හිතාගෙන ඉන්න එක විපරීත බවක්. එතකොට මේ විපරීත බව තුල පිළිතන මිනිස්සු ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක විපරීත සංඥාවක්. විපරීත විදිහට හඳුනා ගැනීම. ඊළඟට ඒක විපරීත වූ සිතුවිල්ලක්. ඒක විපරීත දර්ශනයක්. දැකීමක්. එනම් පින්වත්නි මේ ලෝකේ පහළ වෙන කිසි දෙයක් කෙනෙකුට කියන්න පුළුවන්ද මේ අසවල් දේ නිට්ටයයි කියලා. මේ අසවල් දේ නිට්ටයයි. මේ අසවල් දේ වෙනස් වෙන්නේ නැහැ. මේක වෙනස් වෙන දේට ස්වභාවයට අයිති නැති එකක්. ඒ ධර්මතාවයට ගොදුරු වෙන්නේ මේ අසවල් දේ කියලා මේ දෙවියන් මරුන් බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත ලෝකේ පින්වත්නි කාටවත් අනිත්‍යයට විරුද්ධව චෝදනා කරන්න බෑ. ඇයි මේ ලෝකෙ පින්වත්නි බුදුරජාණන් වහන්සේ යමක් පෙන්වනවා නම් මේ දේ මෙහෙම වෙනවා කියලා. මේ හේතු නිසා හටගත්තු දේවල් වල ස්වභාවය වෙනස් වීම. ඒ වෙනස් වෙන දේ නිසා ලෝකේ සත්‍යය දුකටපත් වෙනවා කියන කාරණය. දුකටපත් වෙන යමක් ලෝකේ පවතිනවා නම් ඒක අනාත්මයක් මිස ආත්මයක් නෙවෙයි කියන කරුණ ලෝකේ පවතින සනාතන සත්‍යය. ඒකට අභියෝග නෑ.
බුදුරජාණන් වහන්සේ නමක් විසින් අවබෝධ කරන ධර්ම ලෝකේ බුදුරජාණන් වහන්සේලා පහළ වුණත් නැතත් පවතින සත්‍යය. හැබැයි ලෝකේ ඒක මතු කරගන්නේ මතු කළ මේ ලෝකයට පෙන්වන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින්. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි දේශනා කරන්නේ මේ ලෝකේ යම් කිසි දෙයක් හේතු නිසා හට ගන්නවා නම් යම් කිංචි සමුදය ධම්ම සම්බන්තං නිරෝධ ධම්ම යමක් හේතු නිසා ලෝකේ හට ගනීද ඒ සියල්ල නිරුද්ධ වී යන ස්වභාවයට අයිති. නම් මේ ලෝකේ තමන්ගේ ලෝකයේ තුල තියෙන වෙනස් වීමක් නම් බාහිර ලෝකයේ තියෙන වෙනස් වීමක් නම් අපිට වෙනස් වීම අවබෝධ කරගන්න තියෙන්නේ පිටද තමා තුළද? තමා තුළ. තමන් තුළ තමන් තුළින් දකින්න දර්ශනය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙන පින්වත්නි තමන් තුළ අවබෝධය පහළ කිරීම. තමන් තුළ අවබෝධය පහළ කරගන්න තමාවමයි උදාහරණයට ගන්න තියෙන්නේ. තමා තුළ තමන්ට අනිත්‍ය අවබෝධ වෙනවා නම් තමා තුළ තමන්ට දුක අවබෝධ වෙනවා නම් තමා තුළ තමාට අනාත්මය අවබෝධ වෙනවා නම් එයා ලෝකයේ දිනපු කෙනෙක්. අට බාහිරින් යමක් අමුතුන් අතාරින්න තේරුම් ගන්න දෙයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ හේතු නිසා හටගන්න යමක් වේද ඒ සියල්ල වෙනස් වෙනවා කියන ධර්මතාවය මිනිස්සු කැමති වුණත් අකමැති වුණත් පවතින යථාර්ථය. එහෙනම් පවතින යථාර්ථයක් නම් පින්වත්නි අපිට කලින් කරන්න තියෙන මොකක්ද? අපිට කලින් කරන්න තියෙන එක දැනගෙන තේරුම් අරගෙන අවබෝධ කරගෙන සිටීම. ඊට පස්සේ ඒක අනිත්‍ය වෙනකොට යමක් අවබෝධ කරගන්න බෑ. ඒකට ශෝකයෙන් වේදනාවෙන් කඳුලින් මුහුණ දෙනවා මිසක් ඒ වෙලාවට යාට ඒක වෙනස් වෙනවා කියන ධර්මතාවයේ හිත පිහිටවන්න බෑ. ඇයි? එයා ඒක පුරුදු කරලා නැහැ. එහෙනම් කලින් පුරුදු කරපු දෙයක් නම් ඒ தත්ත්වයටපත් වෙනකොට එයාගේ මානසිකත්වය ප්‍රකෘතිමත් වෙනවා. ඇයි? එයා කලින් යථාර්ථය දැකලා. එනිසාට අමුතුවෙන් කඳුළු සලන්න හේතුවක් හැදෙන්නේ නැහැ. විලාප දෙන්න හේතුවක් හැදෙන්නේ නැහැ. ශෝක කරන්න හේතුවක් නැහැ. එයා සතුටින් මේ ජීවිතයේ යථාර්ථය වැළඳ ගන්නවා. එතනට මානසිකත්වය හදාගන්න එක ලෙහෙසි නෑ. ඒ මොකද සසර පුරා අපි නිට්ටයයි කියන සංඥාව මත මුලා වෙවි ආපු ගමනක්. ඒකයි විපරීත බව. ලෝකේ සමස්ත ලෝක සත්‍යයම ඉන්නේ විකෘතියක. ප්‍රකෘතිමත් වෙන එක ලෙහෙසි නෑ. ප්‍රකෘතිමත් වෙන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පිහිටීමෙන්මයි. ඒ ධර්මයට නුවණින් තමන්ගේ ප්‍රඥාව මෝදු කර ගැනීමෙන්මයි. ප්‍රඥාවෙන් දැකීමෙන්මයි. බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කරන්නේ සබ්බේ සංඛාරා අනිච්චා. ආයතනදී අසවල්දී මේ සංස්කාර නෙමෙයි කියලා අසවල්දී සංස්කාර නෙමෙයි කියලා කාටවත් පින්වත් තර්කයක් ගොඩනගන්න බෑ. සබ්බේ සංඛාරා කියවන සමස්ත ලෝකයේ සියලුම වස්තුන් ඒක සජීවී වෙන්න පුළුවන් ඒක අජීවී වෙන්න පුළුවන් සියල්ල සබ්බේ කියන වචනයට අන්තර්ගතයි. ඒතර භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ සබ්බේ සංඛාරා අනිච්චා හේතු නිසා හටගත්තු සියල්ල වෙනස් වෙනවාමයි. කැමති වුණත් අකමැති වුණත් ලෝකේ වෙනස් වෙනවාමයි. සබ්බේ සංඛාරා අනිච්චා යදා පඤ්ඤාය පස්සති ඒ වෙනස් වෙන බව දකින්න තියෙන්නේ ප්‍රඥාවෙන්. ඒතකොට ඒක තමයි කෝණේ. ඒ ප්‍රඥාවෙන් තමයි නුවණින් තමයි මේක දකින්න තියෙන්නේ. යදා පඤ්ඤාය පස්සති නුවණින් දකිනකොට තමයි ඒකේ යථා ස්වභාවය තමන්ට තේරෙන්නේ. තමන්ට දැනෙන්නේ. තමන්ට වැටහෙන්නේ. යදා පඤ්ඤාය පස්සති අතනින් බින්දි දුක්ඛේ සමුදය විසුද්ධිය. ඒක ඒ අයුරින් සිදු නොවුනොත් දෙවෙනි කාරණේ සිද්ධ වෙන්නේ. සියලු සංස්කාර ධර්මයන් වෙනස් වෙනවා කියන නුවණින් දැකපු කෙනා තමයි නුවණින් දකින්න කෙනා තමයි
පින්වත්නි මේ දුක කියන මේ යථාර්ථයට අවබෝධයෙන් කලකිරෙන්නේ. දුකයි කියන යථාර්ථයට අවබෝධයෙන් කලකිරෙනවා කියන එක පින්වත් ලේසියෙන් වෙන එක නෙමෙයි. ඒක දියුණු කළ නුවණින් ප්‍රඥාවෙන් දකින්න දෙයක්. දකින්න යථාර්ථයක්. ඒතකොට භාගතුන් වහන්සේ දේශනා කළා ඒක දුකට අවබෝධයෙන් කලකිරුණා කියලා කියන්නේ ඒ සමග්ග විසුද්ධිය. ඒක තමයි විසුද්ධියට මාර්ගය. මොකද්ද විසුද්ධිය? විසුද්ධිය කියන්නේ ඒ ශාන්ත නිවන. ඒ ශාන්ත නිවන කරා යන මානසිකත්වයේ හැදෙන්නේ අනිත්‍ය යථාර්ථය නුවණින් ප්‍රත්‍යක්ෂ කිරීම. ඒ ප්‍රත්‍යක්ෂ අවබෝධය තුළින් එයාට තේරෙනවා මේක මා බිහිසුණු සසර ගමනක තියෙන සෝචනීය දුක්ඛිතය නමක්. ඒ දුක යලි යලි මගේ සංස්කාර ලෝකේ මට හට ගන්නවා. එනම් මේක අවබෝධ කරලා අතහැරීමෙන් කලකිරීමෙන් තමයි මට නිදහසක් ඇති කරගන්න තියෙන්නේ කියන අවබෝධයේ ශ්‍රාවකයා පිහිටනවා. එතකොට පින්වත්නි ඒ අවබෝධය කියන එක කලකිරීම කියන එක අවබෝධයෙන් ඇති වෙන එක. ඉබේට කලකිරින්නේ සමහර මිනිස්සු ලෝකේ කලකිරුණා කියලා අනේ කලකිරුණා මට කලකිරුණා කියලා මිනිස්සු මොකද කරන්නේ? සීදී නසා ගන්නවා. කලකිරලාද? මේ පින්වත්නි ඒ කලකිරලා නෙවෙයි ඒ මුලා වෙලා. එන මුලා වීමයි කලකිරීමයි දෙකක්. යම් කිසි මේ ලෝකෙ මිනිස්සු කරදරෙනකොට පීඩා වෙනකොට දුක් දුම්නස් වෙනකොට පෞල් ප්‍රශ්න වෙනකොට සියදිවි නසා ගන්නවා. ඒ කරන්නේ ආවේගශීලීව මුලාවක් මත. ඒක අවබෝධ කිරීමයි අයිති එක නෙවෙයි පින්වත්නි. ජීවිතේ නසා ගන්නවා කියන එක අවබෝධයට අයිති එකක් නෙවෙයි. ඒක මුලාවට අයිති එකක්. එහෙනම් සැබෑ ජීවිතයේ සැබෑ යථාර්ථය යම් කිසි කෙනෙක් දැක්කා නම් ජීවිතයේ සැබෑ යථාර්ථය දකපු කෙනා තමයි අතහැරීමට කලකිරෙන්නේ. අතහැරීම කියලා කියන්නේ මේ සසරේ තිබෙනා මේ කාම ලෝකයේ අත්හැරීම. අපට අතාරින්න බැරි කාම ලෝකෙමයි. ඒ මොකද? ඒ තරම් අපි කාම ලෝකේ පින්වත්නි මේ ආස්වාදයකට මුලා වෙච්ච ගමනක් මේ තියෙන්නේ. එසා ලේසියෙන් කෙනෙකුට මේ කාමයේ කියන එක ලේසියෙන් අතාරින්න පුළුවන් දෙයක් නෙවෙයි. අතාරින්නේ යථාර්ථය පිළිබඳව අවබෝධයක් ඇති කරගත්තු ශ්‍රාවකෙක් විතරයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පින්වත්නි මෙතන දේශනා කරනවා අනිත්‍ය දේ නිට්ටයයි කියලා හිතාගෙන ඉන්න කෙනෙකුට මේ සංසාර ගමනින් පින්වත්නි මේ සංස්කාර ලෝකෙ එයාට කවදාවත් සමු ගැනීමක් නෑ. එයා යලි යලි සසරේ අනිත්‍ය ලෝකයටමයි කර්ම හදාගන්නේ. අනිත්‍ය ලෝකයක යලි යලි උපදින්නමයි එයා තුළ භවය සකස් වෙන්නේ. එතකොට මේ පින්වත්නි නිදහස් වීම තියෙන්නේ ප්‍රාර්ථනාවකින් නෙමෙයි. නිදහස් වීම තියෙන්නේ අවබෝධයක් මත. එතකොට කෙනෙකුට මට මේක අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කළාට හරියන්නේ නැහැ. එහෙනම් මේ යථාර්ථය තමන්ගේ නුවණ තමන් දකින තුරු තමන්ට මේ ජීවිතයෙන් පින්වත්නි සැනසීම මතු කරගන්න බෑ. නිත්‍ය සංකල්පනාව තුළ පින්වත්නි සැනසීමක් ඇති කරගන්න බෑ. නිත්‍ය සංකල්පනාව තුළ පින්වත්නි නිවීමක් ඇති කරගන්න බෑ. නිත්‍ය සංකල්පනාව තුළ පින්වත්නි කෙනෙකුට සංසිඳීමක් ඇති කරගන්න බෑ. පුළුවන් කියනවා. එතකොට ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ දෙවෙනි කාරණාව දෙවෙනි යථාර්ථය ශ්‍රාවකීන්ට දේශනා කළා තියෙනවා. ඒ තමයි පින්වත් මහණෙනි මේ ලෝකයේ දුකයි දුකට අයිති වෙනස් වෙනවා නම් මේ සියල්ල දුකට අයිති කියලා බුදුරජාණන් වහන්සේ ඒ දුක ආර්ය සත්‍යයක් වශයෙන් ලෝකයට දේශනා කළා. යම් කිසි කෙනෙක් මේ දුකට අයිති දේවල් සියල්ල සැපයි කියලා දකිනවා නම් ඒ දකින්නේ මුලා සහගත හිතකින් යථාර්ථ අවබෝධකින් නෙමෙයි. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ දුකට අයිති දේ සැප කියලා කෙනෙක් ගන්නවා නම් සැපයි කියලා දකිනවා නම් ඒ දැකීම විපරීත බවක්. ඒක යථාර්ථය
යථාර්ථවාදී දැක්මක් නෙමෙයි. ඒතර භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම පින්වත් මහණෙනි ඒක විපරීත සංඥාවක්. ඒක විකෘති හඳුනා ගැනීමක් සැපයි කියලා දකින්න එක. ඒතර බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා පින්වත් ඒක විපරීත සිතුවිල්ලක්. ඒක විපරීත දෘෂ්ටියක්. එතන මේ ලෝකේ මිනිස්සු පින්වත් මේ සැපයි කියලා අල්ලගෙන ඉන්න දේ දුකක් වෙනකොට ඒක දුකක් කියලාවත් බොහෝ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. එයි එතන මිනිස්සු ජීවිතේ මුලා වෙලා. ඒතර යම් කෙනෙක් මොකක් හරි වේදනාවකින් අහිමි වීමක් හමුවේ ශෝක කරනකොට දුක් වෙනකොට කවුරු හරි කෙනෙක් කියනවා නේ අඬන්න එපා වහම තමයි කියලා. වහම තමයි කියලා කියනවා. ඊට පස්සේ මොකද කියන්නේ? අනේ ඔයානම් කියයි කියලා අයින් පිළිදරන්නේ ආයෙ අඬනවා. එයා ඇඬීම ශෝක කිරීමට පවා රුචිකත්වය දක්වනවා. ඒක තමයි දුකේ මුලාව. ඒ දුකක් කියලා යට යථාර්ථය යට තේරුම් ගන්න තරම් පිවිතුරු පිරිස්දු නිවැරදි ස්පර්ශ කිරීමක් නෑ ධර්මයේ සම්බන්ධයෙන්. ඉතින් දුකට පෙළෙනවා. ඒ දුකේ යථාර්ථය මොකද්ද කියලා මේ දුක හටගත්තේ මොකද කියලා නොනින් යට කල්පනා කිරීමේ ශක්තිය නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුකට අයිති සැපක් කියලා කෙනෙක් දකිනවා නම් ඒක පින්වත්නි නිවැරදි දැක්මක් නෙවෙයි. ඒක නිවැරදි සංඥාවක් නෙවෙයි. ඒක විපරීත සංඥාවක්, විපරීත දෘෂ්ටියක්. ඊළඟට පින්වත්නි තුන්වෙනි කාරණේට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා පින්වත්නි මහණෙනි මේ ලෝකයේ දුකට අයිති යමක් වෙනම් ඒ දුකට අයිති සියලු දේවල් අනාත්මී ස්වභාවයෙන් යුක්තයි කියවා. ඒ අනාත්ම ස්වභාවය කියලා කියන්නේ පින්වත්නි තමන්ට රැසිසේ කිසිවක් පාලනය කිරීමේ අයිතිය නැහැ. ඒ කියන්නේ මේ ජීවිතය අරගෙන බැලුවොත් පින්වත්නි අපි සාමාන්‍යයෙන් අපේ ශරීරය අරගෙන බැලුවොත් අපි ශරීරය අපි හැම වෙලාවකම අපි මේ සුද්ධ කරන්නේ පිරිසිදු කරන්නේ. එතකොට බෙහෙත් මේ ශරීරෙට දෙන්නේ ආත්මී සංකල්පයක. මම කියන සදාකාලික සංකල්පයක් මත පිළිලා තමයි මේ ශරීරය නඩත්තු කරන්නේ. ඒතර මම කියලා මගේ ආත්මය කියලා මේ ශරීරය හිතාගෙන හිටියට අපි මගේ ආත්මය කියලා මේ ශරීරය අපි පෝෂණය කළාට, සුද්ධ කළාට, සැරසුවාට, ලස්සන කළාට මට පුළුවන් ද වයසට යන්න නැතුව ඉන්න. මට පුළුවන් ද නාකින්න නැතුව ඉන්න. මට පුළුවන් ද මගේ ශරීරය හැදෙන්නේ නැතුව ඉන්න. මට කිසිවක් පාලනය කරන්න බෑ. එහෙනම් ඒකේ තේරුම මා වශයෙන් මට පවත්වන්න බෑ මගේ ශරීරය. රූපේ ගත්ත, වේදනාව ගත්ත, සංඥාව ගත්ත, සංස්කාර ගත්ත, විඥානය ගත්ත. මේ පංච උපාදානස්කන්ධේ කොතනකවත් ආත්මීය ලක්ෂණ නෑ. තමන්ට ඕන විදිහට තමන්ගේ රුචිකත්වය අනුව පාලනය කරන්න බෑ. තමා වශයෙන් තබන්න බෑ. එනම් භාගතුන් වහන්සේ අපට දෙන යථාර්ථය මොකද්ද? මේ කිසිවක තමන්ට පාලනය කරන්න බෑ කියන කාරණය නිරන්තරයෙන් උදේ හවස පින්වත්නි කෙනෙක් සිහි කරන්න ඕන. තමා තුල තියෙන්නේ තමා වශයෙන් පවත්වන්න බැරි ස්වභාවය. තමා තුල තියෙන්නේ තමා තුල පවත්වන්න බැරි ස්වභාවය නම් බාහිර දේවල් ගැන කවර කතාවද? ඒතර යම් කිසි දෙයක් මට මගේ ජීවිතේ යමක් මට පාලනය කරන්න බැයි නම් මට ලං වෙච්ච කෙනෙක් කොහොමද මම පාලනය කරන්නේ? හැම දෙයක්ම පින්වත්නි අහිමි වෙනකොට ඔබ කල්පනා කරන්න මේක ආත්මයක් නෙවෙයි. අනාත්මයම දකින්න. වෙනසක් වෙනකොට දුක කනගාටුවක් වෙනකොට ඔබට ආදරය කරන කෙනෙක් ඔබෙන් වෙන් වෙනකොට මැරෙනකොට දාලා යනකොට මිනිස්සු බලන්න ශෝකයටපත් වෙන හැටි. සමාජු දාලා ගියාට පස්සේ මේ මිනිස්සු වෙනි මිනිස්සු සියදිවි හානි කරගන්නවා. උමතු රෝග හැදෙනවා. කල්පනා කරලා එයි මං දාලා ගියේ කියලා. මං කොච්චරනම් මෙයාට ආදරය කළාද? එයි මාව දාලා ගියේ. ඒතර පොඩ්ඩක් හරි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මෙයාගේ ජීවිතයට මුස්වලා තිබුණා නම් අනේ මේ සියල්ල ආත්මයක් නෙමෙයි නේද? මේ කොම අනාත්මයි මාවසගේ මට පවත්වන්න බෑ කියලා මේ යථාර්ථයේ නුවණින් දැකලා තිබුණා නම්
එයා කඳුළු බිඳුවක් එයාගේ ඇසින් ගලන්නෙත් යන්නේ. සෝක මාත්‍රයක් හිත උපද්දවන්න ඉඩ තියන්නේ. ඇයි? එයා අනාත්මය තේරුම් අරගෙන මේ ලෝකෙ පින්වත්නි සෑම දෙයකම වෙනසක් ඔබ දකිනවා නම් මේ ලෝකේ සෑම වෙනසකම ඔබ දකින්න මාවසගේ පවත්වන්න බෑ කියන ස්වභාවය. මේ සියල්ල අනාත්මයි කියලා දකින්න පුරුදු වෙච්ච කෙනා බොහොම සතුටින් සහනෙන් සිසිලෙන් ඉන්න කෙනෙක්. එයා නිවිච්ච කෙනෙක්. එයා සංස්කාර හැම කලබල වෙන්නේ. මේ සංස්කාරයන්ගේ වෙනස් වීම හැම කලබල වෙන්නේ. සෝකීටපත් වෙන්නේ. හිත රිද්ද ගන්නෑ, අවශ්‍ය ගන්නෑ. පුදුම සහනයක් තියෙන පින්වත්නි මේ යථාර්ථය දකින්න කෙනාට. එතකොට ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ දුකට අයිති දේ අනාත්මයි. තමන්ගේ වශයෙන් පවත්වන්න බෑ. හැබැයි ලෝකී ස්වභාවය තමයි පින්වත්නි අනාත්ම දේ ආත්මයි කියලා හිතාගෙන ඉන්නේ එක. ඒක තමයි සාමාන්‍ය මේ ලෝකේ පුතජන පොදු සත්‍යයේ පොදු විසිතුවිල්ල. පොදු සංඥාව. ඒතර භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ ආත්මයි කියන කාරණේ අනාත්මයි කියන කාරණේ ආත්මයක් වශයෙන් දකින්න එක. මට ඕන විදිහට මේ ඔක්කොම තියෙන්න ඕන. මං කියන විදිහට මේ ඉන්න ඕන. ඒතර මට ඕන විදිහට මේක තියෙන්න ඕන. මට ඕන විදිහට මම පාලනය වෙන්න ඕන කියලා මිනිස්සු හැම වෙලාවකම හිතන්නේ සියල්ල මාවසගේ පවත්වන්න ඕන. පැවිදි යුතුය. එසේ නොපවතිනකොට මිනිස්සු උච්චර ප්‍රචණ්ඩ වෙනවාද? ඇයි මේ කිසිවක් මාවසගේ පවත්වන්න බෑ කියලා මේ තමන්ගේ වශයෙන් පවත්වන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්න මිනිස්සු තමා වශයෙන් ඒ කිසිවක් පවත්වන්න බැරි වෙනකොට කොතර කලබල වෙනවද? නමුත් අනාත්මය දකින්න කෙනා කලබලයක් නෑ. එයා හිත යථාර්ථයෙන් පිටව ගන්නවා. මේක එහෙනම් අනාත්ම දෙයක්. මේක වෙනස් මේක මේ මා වශයෙන් පවත්වන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්නේ කාරණේ පින්වත්නි තේරුම් ගන්නවා ජීවිත සම්බන්ධයෙන් යම් යම් අවස්ථාවලදී. ඒක තේරුම් ගන්න පින්වත්නි අපි මේ කල්තිය මේ ස්වභාවයේ මේ ධර්මතාවය අපි ජීවිතයෙන් අපි ස්පර්ශ කළ තියෙන්න ඕනේ. අනාත්මය කියන එක. ඒතර අනාත්මය කියන එක තමා තුළින් තමන්ගේ යථාර්ථයේ තමන් ස්පර්ශ කළ නැත්නම් ඒක එකපාරට හිත පිටන්නේ නැහැ ඒකේ. ඒතර භාගතුන් වහන්සේ දේශනා කරන ලෝකේ මේ අනාත්ම ලෝකේ ආත්මයක් තියෙනවා කියලා හිතාගෙන ඉන්න එක ඒක භාගතුන් වහන්සේ දේශනා කරන්නේ විපරීත දර්ශනය, විපරීත සිතුවිල්ල, විපරීත දෘෂ්ටියක්. බහුතරේ ඉන්නේ ඔය දෘෂ්ටියේ, ඔය සංඥාවේ. ඊළඟට පින්වත්නි හතරවන කාරණේ භාගතුන් වහන්සේ අපට දේශනා කරනවා පින්වත් මහණෙනි මේ ලෝකේ අසුභයි. අසුභදී තියෙනවා. අසුභදී පිළිබඳව හැබැයි ලෝක සත්‍යය දකින්නවා නම් වැඩිපුර දකින්නේ කොහමද? සුභ වශයෙන්. බහුතරයක් මේ ලෝකේ අසුභදී ගන්නේ සුභයි, සුන්දරයි, ලස්සනයි, සෝභමානයි කියලා. ඒක තමයි සංසාරේ පුරා පින්වත්නි අපට කාවදිච්ච මේ මානසික තත්ත්වය. ඒ මානසික විකෘතිය. ඒ මානසික විකෘතිය පින්වත්නි ලේසියෙන් කෙනෙකුට මේ කඩා ගන්න අමාරුයි. නම් කාලයක් යා මේ ධර්මයේ මනාකොට පරිශීලනය කළ යුතුමයි. මනාකොට පරිශීලනය කරලා තමා තුළ මේ ධර්මයේ ප්‍රගුණ කිරීමෙන් තමයි අර පරණ ඒ තිබිච්ච විකෘති වෙනස් කරගන්න තියෙන්නේ. මේ සාමාන්‍ය මිනිසුන් මේ බොණ්ඩ පුරුදු වෙච්ච මිනිස්සුෙකුට ඒක සරල දෙයක් නෙවෙයි. බොණ්ඩ පුරුදු වෙච්ච මිනිහෙකුට බීම අතාරින්න බෑ. ඒක සාමාන්‍යයෙන් අපි මේ ජීවිතේ මිනිස්සු මේ බොණ්ඩ පුරුදු වෙනවානේ. මේ ජීවිතේ පුරුදු වෙච්ච එකක් නේ. පුරුද්දක් නේ. ඒ වගේ සාමාන්‍ය දෙයක්වත් මිනිස්සුන්ට අතාරින්න බෑනේ. ඒතර කාලයක් තිස්සේ සසර පුරා හිතේ වැඩිච්ච දෙයක් අතාරිනවා කියන එක ලේසි නෑ. ඒකන මනාවකට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේම ප්‍රගුණ කරන්න ඕන, පුහුණු කරන්න ඕන.
ධර්මයෙන් මෙනෙහි කරන්න පුරුදු වෙන්න ඕනේ. අපිට සාමාන්‍යයෙන් මේ ලෝකෙන් ධර්මයේ නෙමෙයි මෙනෙහි වෙන්නේ. ප්‍රශ්නයක් එනකොට, ගැටලු වෙනකොට, නින්දා එනකොට, අපහාස වෙනකොට අපට අනාත්ම සිහි වෙන්නේ. අපට අසුබේ යමක් වෙනස් වෙනකොට, කුණු වෙනකොට, නරක වෙනකොට අපට අසුබේ නෙමෙයි අනේ ඇයි මේක මෙහෙම වුනේ කියලා අපි එදිහා බලන්න පුරුදු වෙලා තියෙන්නේ සුභ සංඥාවෙන්. අසුබ ලෝකේ සුභ සංඥාවෙන් ජීවත් වෙනවා. බුදුරජාණන් වහන්සේ එතනට විරුද්ධයි. අසුබ ලෝකේ අසුබ වශයෙන් දකින්න. එතකොට ඒකට නොඇලී ඉන්න පුළුවන්. නොබැඳී ඉන්න පුළුවන්. මුලා වෙන්න ඉන්න පුළුවන්. ඒ ලෝකේ මිනිස්සු බැඳෙන්නේ, ඇලෙන්නේ, ගැලෙන්නේ, ප්‍රේම කරන්නේ, ඒ මාක්ති නැහින්නේ. ඇයි? සුබදී මේ ලෝකේ අසුබදී සුබයි කියලා හිතන හින්දා. ඒ නිසා නොයෙක් දේවල් මිනිස්සු සුබ සංඥාවෙන් නොයෙක් විකෘති දේවල් කරනවා. නොයෙක් පාපී ක්‍රියා කරනවා. නොයෙක් දූෂණ කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරයි සුබ සංඥාවෙන් ගන්න කෙනෙකුට මේ අසුබ ලෝකයේ මේ සුන්දරම සිතවිල්ලක්, සුන්දර ලෝකයක් හැටියට, ආස්වාද ජනක ලෝකයක් හැටියට පේන්න පුළුවන්. හැබැයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ අසුබ ලෝකයේ සුබයි කියලා අරගෙන මුලා වෙලා මැරිලා සතර පායට වැටෙනවට වඩා හොඳයි ජීවිතය අර්ථාර්ථ තේරුම් අරගෙන නිදහස් වෙන එක. ඒකට සූදානම්ද? ඒකට සූදානම් නෑ. සුබ පිරිසක් ජීවිතය යථාර්ථය දැකලා මේකෙන් නිදහස් වේ. බහුතරේ බේරෙන්නේ නෑ. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ලෝකේ සුබයි කියලා අසුබ ලෝකේ සුබයි කියලා දකින්න එක මේ ජීවිතේ පින්වත්නි යථාර්ථයේ තේරුම් ගැනීම. ඒතකොට යම් කෙනෙක් සුබයි කියලා හිතනවා නම් අසුබදී ඒක විපරීත සංඥාවක් කියනවා. ඊළඟට කියන විපරීත සිතුවිල්ලක්. සුබයි කියලා හිතනවා නම් අසුබදී ඊළඟට විපරීත දෘෂ්ටියක්. ඒතර පින්වත්නි මෙතන භාගතුන් වහන්සේ මේ අසුබදී අපිට තේරුම් ගන්න තියෙන්නේ මේ බාහිර දෙයක් බලලා නෙවෙයි. තමා තුළින්ම තමයි අසුබේ වඩන්න තියෙන්නේ. තමා තුළින්ම අසුබේ වැඩෙනකොට අර බාහිර ලෝකෙත් අසුබ වැඩින් වෙලා ඉවරයි. එයාට ලේසියෙන් ඒතර කෙනෙක් එයා මුලා නොවී ඉන්න පුළුවන්. එයාට වසඟ නොවී ඉන්න පුළුවන්. හිත රැක ගන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ පින්වත් තමා තුළ තමන්ගේ අසුබ ලෝකේ අසුබ වශයෙන් තේරුම් ගන්න භාගතුන් වහන්සේ අපට දේශනා කළ තියෙන අසුබ සංඥා වඩන්න කියලා. අසුබ භාවනාවනේ. අසුබ භාවනාව සමත භාවනාවක්. තමා තුළ අසුබේ වඩන්න කියලා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් ශ්‍රාවකින්ට දේශනා කළා තියෙනවා. ඒතර පින්වත්නි අසුබ සංඥාව කියලා කියන්නේ දැන් සාමාන්‍ය ලෝකයේ මිනිස්සුන්ගේ සිතුවිලි දිහා බලනකොට සිස්සතන් දිහා බලනකොට බොහෝ මිනිස්සුන්ගේ සිතුවිලි බහුතරයක් පින්වත්නි රාගාධිකයි. බහුතරයක් මිනිස්සුන්ගේ සිතුවිලි රාගාධිකයි, කාමකයි. ඒ වගේම ද්වේෂයට බරයි. මුලාවෙන් යුක්තයි. ඒතර බුදුරජාණන් වහන්සේ මෙන්න මේ චරිත වෙන් කරලා උන්වහන්සේ දේශනා කරන යම් කිසි කෙනෙකුගේ හිතේ රාගය බලවත් නම් ආසාව වෙන ස්වභාවය, ඇලෙන ස්වභාවය වැඩි නම් එයාට උන්වහන්සේ නිර්දේශ කරන භාවනාව මොකද්ද? අසුභය. රාගස් පහනාය අසුභා භාවේ තබ්බා. පින්වත් මහන්නේ රාගය නම් ඔබේ සිතේ බලවත් වෙන්නේ නිතර අසුභය වඩන්න කියනවා. ඒ කාලෙක තිබෙන අසුභය වඩනකොට අර සුභ සංඥා ප්‍රහාණය වෙලා අසුභ දෙයක් හැමේ හිත ඇවිස්සෙන්න තියාගන්න පුළුවන්. සාමාන්‍ය ලෝක මිනිස්සුන්ගේ දකින්න දේ හැමේ දකින්න දේ හැමේ හිත ඇවිස්සෙන කාන්දම වගේ යනවා. රාගය උමතු වෙනවා. පිස්සු වැටෙනවා. ඒකේ පිස්සු වරනට පස්සේ උමතු වුණාට පස්සේ පින්වත් මිනිස්සු මොන අපරාධ නොකරන්නේ? කාම අපරාධ කොච්චර ලෝකෙ වැඩිද? දෝෂිත වැඩ කොච්චර වැඩිද? ඒ මොකද මිනිස්සු සුභ සංඥාවෙන් යුක්තයි. සුභ සංඥාවෙන් යුක්තයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඒකට හොඳ ඖෂධයක් හැටියට උන්වහන්සේ දේශනා කරන්නේ අසුභ සංඥා වඩන්න නිරන්තරයෙන්.
කොහොමද වඩන්නේ? භාගතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ශරීරයේ කොටස් 32කට කඩා ගන්න කියනවා. ඒ භාවනාව කරන කෙනා තමන්ගේ ශරීරය තමා තුළ තමා හමුවේ වෙන් කරගන්න කෙනා කොටස් 32කට කෑලි. මේ ශරීරය, මේ කෙස්, මේ ලොම්, මේ නියපොතු, මේ දත්, මේ හම, මේ මස්, මේ නහර, මේ ඇට මිදුළු, වකුගඩු, පෙනහළු, කුඩා බඩවැල, මහා බඩවැල, අසූචි දලබුව ආදී වශයෙන් කොටස් වල තමන්ගේ ශරීරය තමා ආභිෂ වෙන් කරගන්න භාවනාව කරන හැටි. එතකොට පින්වත් ඒක වෙන් කරගන්න කියන්නේ හරියට අර විවිධ වර්ගයේ ධාන්‍ය පුරෝපු මල්ලක් තියෙනවා. ඒකේ සහල් තියෙනවා, මුං තියෙනවා, කව්පි තියෙනවා, තල තියෙනවා. විවිධ වර්ගයේ ධාන්‍ය තියෙන මේ මල්ලේ ඇස්සට පුරුෂයෙක් ඇවිදලා මල්ල ලිහලා ඒ ධාන්‍ය මල්ලේ ධාන්‍ය වෙන් කර බලනවා. වෙන් කරගෙන බලනවා වගේ තමන්ගේ ශරීරයේ තමා අභියස කොටස් වලට කෙස්ලුම්නිය දත් සම්මාදී වශයෙන් වෙන් කරගන්න කියනවා. වෙන් කරගෙන ඒක තිබෙන යථාර්ථයේ තමන්ගේ නුවණින් මෙනෙහි කරන්න. මේක කුණු විලායන නරක් විලායන දෙල්ලා පස් වෙලා යන ස්වභාවයට අයිති දෙයක් බව තමන්ගේ නුවණින් තමන් දකිනවා. ඒත් කාලතිස්සේ බින්වත් ඒ වගේ දකිනකොට තමන්ගේ හිතට අර වගේ රාගික අදහසක් එන්න බොහෝ විට ඉඩ නැහැ. අසුබය හොඳට වඩන කෙනෙකුට පින්වත්නි සුබ අරමුණක් කමේ ඒ සුබ සංඥාව මත හිත පිහිටව ගන්න නැතුව හිත ආරක්ෂා කරගන්න පුළුවන්. රාගයට හිත ඇතුලෙන් නැතුව දොර වහගන්න පුළුවන්. මිනිසුන්ට දොර වහගන්න බෑ. රාගය එනවා. ඇයි? අසුබය වැඩිලා නැහැ. දකින්න සෑම අරමුණකම පින්වත්නි රාගය අවශ්‍ය ගන්නවා. ඒ රාගයෙන් උවතු වී මිනිස්සු මේ කල් ගෙවන්නේ. රාගයෙන් මිනිස්සු මේ අකුසල් කරන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ රාගයේ බලවත් වූ සිතට මහා පුදුම සාහනයක් කියව සැනසීමක් කියව මේ අසුබ සංඥා වඩන එක. අමුත් ලෝකේ ස්වභාවය තමයි පින්වත්නි අසුබ ලෝකයේ සුබයි කියලා දකින්න එක. බුද්ධ කාලෙත් හිටියා මේ සමහර භික්ෂුන් වහන්සේලා පව මලමිණිය පව රාගය ඇවිස්සුනානේ සුබ වශයෙන් අරගෙන මේ සෝහනේ ගිහින් දාලා තිබිච්ච ඉදිමිච්ච කුණු වෙන්න ඕන්න මෙන්න පුපුරන්න ඕන්න මෙන්න ඕජස් ගලන්න ඕන්න මෙන්න ඒ කුණු වෙලා යන නිල් වෙච්ච මිනිහ පව පින්වත්නි සමහර භික්ෂුන් වහන්සේලා තියෙන රාගය ඇති වෙලා කොච්චර බලවත් බලන්න පින්වතුන්ට මේ රාගසිත ඒකට හේතුව තමයි සුභ සංඥාව. සුභ සංඥාව. තේන සම්බුදුරජාණන් වහන්සේ වදාළා අසුභ සංඥාව මනාකොට තමන්ගේ ජීවිතය තුළ ටික ටික වැඩෙනකොට එයාට පින්වත්නි ඒ අසුභ දේ හමුවේ එයාගේ හිත තුළ ඒ රාගයට ප්‍රතිවිරුද්ධ විරාගී සිතුවිල්ල ඇති කරගන්න පුළුවන්. ඒ දක්ෂතාව වෙනවා. ඒත් මේ විදිහට පින්වත් මේ කාරණා හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනිත්‍ය, දුක, අනාත්ම, අසුභ. ඒක තමයි ලෝකේ පවතින යථාර්ථය. එතකොට ඒකට ප්‍රතිවිරුද්ධ පැත්ත තමයි අනිත්‍යදී නිට්ටයයි කියලා දකින්න එක. විපරීතයි. ඒක විපරීත සංඥාවක් කියවා, විපරීත සිතුවිල්ලක් කියවා, විපරීත දෘෂ්ටියක් කියවා. එතකොට දුක් සහිත දේ සැපයි කියලා දකින්න එක ඒක විපරීත සංඥාවක් කියවා, විපරීත සිතුවිල්ලක් කියවා, විපරීත දෘෂ්ටියක් කියවා. ඊළඟට අනාත්මය, ලෝකේ අනාත්මයි, හැබැයි ආත්මයක් වශයෙන් දකින්න. තමන්ට ඕන විදිහට පාලනය කරන්න පුළුවන් දෙයක් තිබේ කියලා දකින්න. භාග්‍යතුන් වහන්සේ වදාළ විපරීත සංඥාවක් ඒක. ඒක විපරීත සිතුවිල්ලක්, ඒක විපරීත දර්ශනයක්. ඉතින් ලෝකේ අසුභයි, හැබැයි දකින්න සුභයි, සුන්දරයි කියලා වැළඳගන්නේ. ඒතකොට ඒක විපරීත සංඥාවක් කියවා, විපරීත සිතුවිල්ලක් කියවා, විපරීත දෘෂ්ටියක් කියවා. ඒතකොට ඊළඟට භාග්‍යතුන් වහන්සේ ඒ කාරණා ටිකම දේශනා කරන සිත් සතන් සූපත් කරන්නට කුමනට නොසුපන අමාවිල ධර්ම දේශනය
සදහතුන් බෞද්ධ ගුවන්විදුලියේ මේ වැර නියමිත දායකත්ව ධර්මදේශනාව මෙතෙන් සිට ඔබට ශ්‍රවණය කළ හැකියි. සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ සියලු දෙනාටම. සුපින්නතුනි, මාගේ තිලගුරු සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ මේ උතුම් සද්ධර්මය ගාම්භීරය. මේ උතුම් සද්ධර්මය බුද්ධිමත් ප්‍රඥාගෝචර මිනිසුන් දෙසාය. සුබනතුලින් එවෙනුවෙන් මේ උතුම් සද්ධර්ම දේශනාව පිටුවහලක් වේවා කියන උදාාරතර ප්‍රාර්ථනාවක් සමගින් දෙල්කොට නාරංවල ගුණරතන සම්බෝධි දහම් සේවන පරිශ්‍රයේ සිට මේ පැයට නියමිත දායකත්ව සද්ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි සූදානම් වෙන්නේ. සුබනතුලින් මේ උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීම වෙනුවෙන් ධම්සභා මණ්ඩපයට වැඩමවදාළ මනෝවිද්‍යා පූර්ණෝපදේශක ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද කැලණී අජිත් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේව අපි සාදුනාද නම්වා පිළිගනිමු. සාදු සාදු සහදු. සුපිටතුනි, මේ සද්ධර්ම දේශනාවේ ඒ පුණ්‍යවන්ත දායකත්වයෙන් කටයුතු කරනවා නැදුන්ගොල්ල මණ්ඩාවල පදිංචි විසීලවති මහත්මිය, දියණියන් වන සඳමාලි, ස්වර්ණමාලි, පෙව්මාලි සහ බැනවරුන් වන චමින්ද, ජනක, ප්‍රදීප යන සුපින්වත් පිරිසත්, නාරම්පල පදිංචි ඩී.එම්. පේදාස මහතා, ඔය චන්ද්‍රලතා මහත්මිය, ලුණුව පදිංචි ධම්මිකා රංජනී මහත්මිය ඇතුළු සුපින්වත් පිරිස. එසේනම් අප සියලු දෙනාම මේ සද්ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා සාදුනාදයක් පවත්වමු. සාදු සාදු සහදු. අවසරයි අපේ හඳුරන්නේ. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අප්පමාදේන සම්පාදේත. ආමබන්තේ සාධෝ සාධෝ සාධෝ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං.
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ධම්මං සංඝං නමස්සාමි උත්තම වූ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන්ට අප හැම දෙනාගේම ගෞරවාදර වන්දනාව වේවා නමස්කාරය වේවා තෙරුවන සතු අනන්ත සූවිසි මහා ගුණ බෙලෙන් ඔබ සෑම සියලු දෙනා සුවපත් වෙත්වා ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික පින්තුනි බෞද්ධ නාලිකාවේ දෙල්ගොඩ ගුණරතන සම්බෝධි සදහම් සෙවන දහම් මැදිරිය තුල සිටයි අද ඔබ බණ අහන්නේ මා විසින් මෙම ධර්මයේ ඔබට කියලා දෙන්නේ අද මෙම ධම් දෙසුමට තම සදැහැති දායකත්වය ලබාගෙන කටයුතු කරන ලබන දායක සුපින්වත් ඔබ හැම දිනාටම පාසල් වයසේ පසු වන අපගේ සියලුම දරුවන්ට වැඩිහිටියන්ට හැම දිනාටමත් කවදත් බෞද්ධ නාලිකාව තුලින් සදහම් අසන හැම දිනාටමත් මෙම උත්තම කුසලය ප්‍රඥා ලෝකයේ උපදවාගෙන චතුරාර්ය සත්‍ය අවබෝධය ලබන්නටම පාරමී ධර්මයක්ම වෙත්වා කියලා පළමු කොට සෙත්පතා ආශිර්වාද කරනවා. අපි සදහම් ශ්‍රවණය කරන්නට කලින් සුළුම සුළු මොහොතක් භාවනා මනසිකාරයක නිරත වෙමු. ඊට පස්සේ අදට නියමිත දේශනාව ශ්‍රවණය කරමු. හොඳයි. කවුරුත් දැන් දෙනෙත් වසා ගන්න. දෙනෙත් වසාගත් ඔබට විවිධ දේවල් හිතෙන්න පුළුවන්. විවිධ දේවල් මනසට එන්න පුළුවන්. ඒ හැම එකක්ම తాවකාලිකව බිමින් තියන්න. ඔබ දෙන්න ඔබේ හිතට පණිවිඩයක් මට මේ මොහොතේ කිසි කලබලයක් නැහැ. කිසි හදිස්සියක් නැහැ. කිසි කම්මැලිකමක් නැහැ. මම මේ ඉන්න විදිය හොඳයි, ඉන්න තැන හොඳයි. මම මේ සිදු කරන පින හොඳයි. මේක මගේ ජීවිතයට බොහෝ යහපත, සැනසෙල්ල, සැපය පිණිස පවතිනවා. මට මේ පින් කරන්නට ලැබිච්ච අවස්ථාවක්. මම මේ හෝරාවකට ආසන්න කාලේ පුරාවට පින රැස් කර ගන්නවා. යහපත උදා කර ගන්නවා. ඒක නිසා මගේ හිතේ යම් කම්මැලිකමක් තිබෙනවා නම් මම එම කම්මැලිකම බැහැර කරනවා. මේ හිතේ යම්කිසි කලබල ගතියක් තිබෙනවා නම් මට කිසිම දෙයකට කලබල වෙන්නට ඕනේ නැහැ.
මේ හිතේ මොකක් හරි හදිස්සියක් තියෙනවා නම් මට කිසි දෙයකට හදිස්සි වෙන්න ඕනෙත් නෑ. මම ඊ타ත්ම හොඳින් ඉවසනවා. දැන් ඔබේ මුළු හිතම මෙත් සිතෙන් පුරවා ගන්න. කිසිම කෙනෙකුට මම නිසා කිසිම කරදරයක් විපතක් නොම වේවා. මාගේ ක්‍රියාවකින් මාගේ වචනයකින් පවා කිසිම කෙනෙක්ගේ සිතක් නොරිදේවා. මම නිසා කිසි කෙනෙක් අපහසුතාවයට පත් නොවේවා. මම නිසා හැම දිනාම සුවපත් වෙත්වා. මම වෛර නැත්තෙක් වෙමි. මම තරහා නැත්තෙක් වෙමි. මම අමනාප නැත්තෙක් වෙමි. දුක් පීඩා නැත්තෙක් වෙමි. කිසිම කෙනෙකුට පාපී වචන වලින් නොරිදවන කෙනෙක් වෙමි. ක්‍රියාවකින් පවා කිසිවෙක් නොරිදවන කෙනෙක් වෙමි. ඉවසන කෙනෙක් වෙමි. මම නිදුක් වෙමි. නිරෝගී වෙමි. සුවපත් වෙමි. මං වගේම මා අවට සිටින මට හිතවත්, මට මැදහත්, මට අහිතවත් සෑම සියලු දෙනාද මේ ජන සමාජයේ, මේ ලෝකයේ, මේ විශ්වයේ පුරා සිටින පෙනෙන නොපෙනෙන දුර ළඟ සිටින සෑම සියලු සත්වයෝ, සියලු ස්ත්‍රීන්, සියලු පුරුෂයෝ, ආර්ය උතුමන් වහන්සේලා, පෘථග්ජන පුද්ගලයෝ, සියලු දෙවිවරු, සියලු මනුෂ්‍යයෝ, සියලු අමනුෂ්‍යයෝ, අපාගත සියලු සත්වයෝ, මේ සෑම සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. සියලුම සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගී වෙත්වා. සුවපත් වෙත්වා. සාදු. සදහවතුනි, අද ඔබට ශ්‍රවණය කරන්න ලැබෙනවා කුද්දක නිකායට අයත් සුත්ත නිපාතය කියන ධර්ම කොටාසේ සඳහන් සුන්දරීක භාරද්වාජ සූත්‍රයෙන් තරමක දහම් විස්තරයක්. දීර්ඝ දේශනාවක්. අපි දේශනාව ශ්‍රවණය කරලා බලමු මේ දේශනාවෙන් අපිට ගන්න පුළුවන් පණිවිඩය කුමක්ද කියලා. අපගේ බුදුරජාන් වහන්සේ කොසල් රට ජනපද චාරිකාවේ වඩින කාලයකදී සුන්දරිකා කියන ගංගා වසබඩ විවේකීව වැඩ සිටියා. ඒ කාලේ සුන්දරීක භාරද්වාජ කියලා බමුණෙක් මේ සුන්දරීකා නදී තෙර අග්නි පූජාවක් පවත්ව හිටියා. ගිනි පූජාවක්. එතකොට සුන්දරීක භාරද්වාජ බ්‍රාහ්මණයා ඒ අග්නි පූජාව සිද්ධ කළා. අග්නි පූජාවෙන් පස්සේ ඒ පූජාවට ගෙනාපු
ආහාර පාන කැවිලි පළතුරු ඉතිරි වෙලා තිබුණා. එතකොට මේ සුන්දරීක භාරද්වාජ බමුණ කල්පනා කරනවා ගිනි දෙවියන් පුදපු මම මේ දානයෙහි ඉතිරි කොටස කවුරුම හරි කෙනෙකුට දානයක් හැටියට පූජා කරන්න ඕනේ. මං කාටද මේ දානය පූජා කරන්නේ කියලා සිව් දිසාව හොඳට බැලුවා, ඈත දක්වා බැලුවා. නිදහස් ගන්තීරයක්නේ. ඉන්දියාවේ අදට පවා මේ ගංගාවන් දේවත්වයෙන් සලකනවා. ඔබට බලන්න පුළුවන් අන්තර්ජාලය ගත්තට පස්සේ විශේෂයෙන්ම දේවත්වයෙන් සලකන ගංගාවක් තමයි